ආයුබෝවන් දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවන පාඩම් මේකකට අදාළ 8 වෙනි පාඩම් කොටස. පළවෙනි පාඩම් ඒකට අදාළ 8 වන පාඩම් කොටස. ආසන්න පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම. දැන් ව්‍යාපාර පරිසරයේ මූලික කොටස් දෙකයිනේ. අභ්‍යන්තර බාහිර. බාහිර පරිසරයේ කොටස් දෙකයි ආසන්න සාර්ව. අපි දැන් ඉන්නේ අභ්‍යන්තර ආසන්න ළඟට එන්නේ. එතකොට ආසන්න පරිසරයට පැමිණීමට පෙර අපි මුල් පාඩම් මේකේ දැන් 7 වෙනි පාඩමේදී කතා කළ අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය ගැන පොඩි මතක් කිරීමක් කරමු. අභ්‍යන්තර පරිසරය කියලා අපි එම ඒකකෙදී ඉගෙන ගත්තේ ව්‍යාපාර කටයුතු වලට ඍජු බලපෑම් කරන ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයින්ට පාලනය කළ හැකි සාධක සමූහයක් විදියට. ඍජුව බලපෑම් කරනම ව්‍යාපාරය ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ සාධක ව්‍යාපාරිකයින්ට පාලනය කරන්න පුළුවන්. ඒකේ තේරුම ව්‍යාපාරිකයන්ට අවශ්‍යතාවය මත මේ සාධක ගලපා ගන්න පුළුවන්. හසුරුවා ගන්න පුළුවන් කියන එක. ඒ අභ්‍යන්තර පරිසර සාධක අපි 6ක් කතා කරා. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, සංවිධාන සම්පත්. මතකනේ 6ක් කතා කරා. මේ සාධක 6ම ව්‍යාපාරය තුල සක්‍රිය වෙන සාධක. මේ සාධක 6ම ව්‍යාපාරිකයන්ට ගලප ගන්න, වෙනස් කරගන්න, හසුරුවා ගන්න පුළුවන්. පාලනය කරන්න පුළුවන් කියලා කිව්වා. මේ සාධක 6ම ව්‍යාපාර කටයුතු වෙත ඍජුව බලපෑම් කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු තීරණය කරන්නත් ක්‍රියාත්මක කර පවත්වාගෙන යන්නත් එකෙල්ලේ බලපෑම් කරනවා කියලා කිව්වා. මේක අපි ඍජු බලපෑම් කොම තේරුම් ගන්න මොකද්ද මේ ඍජු බලපෑම කියන්නේ? අපි කො හිමිකරුවෝ. හිමිකරුවෝ කීර්තිමත් අය නම්, හිමිකරුවෝ ඉහළ මූල්‍ය ශක්්‍යතාවයක් තියෙන අය නම්, හිමිකරුවෝ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ උගත් පළපුරුදු අය නම් එවැනි සාධක ව්‍යාපාරයේ යහපත් පැවැත්මට යහ ක්‍රියාකාරීත්වයට එකෙල්ලේ බලපෑම් කරනවද නැද්ද? කරනවනේ. කරනවා. එහෙම නොමැතිනම් අපි තුමු අදාළ ව්‍යාපාර ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් පළපුරුද්ද මදි කියලා දැනුම අඩුයි කියලා එහෙමනම් හිමිකරුවන්ට පුළුවන් තමන් විසින්ම කිසියම් කළමනාකරන සංවර්ධන පාඨමාලාවක් හදාරන්න. ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවක් හදාරන්න. එසේ හැදෑරීම තුළින් තමන්ගේ ව්‍යාපාර කාර්යයට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා ගන්න පුළුවන්. අන්න පාලනය කරනවා. කළමනාකරු දක්ෂ අය නම් පළපුරුදු අය නම් කැපවීමෙන් වැඩ කරන අය නම් වඩා දූරදර්ශී කළමනාකරන තීරණ ගත හැකි අය නම් ඒක ව්‍යාපාරයේ අනාගත සාර්ථක ක්‍රියාකාරීත්වයට එකෙල්ලේ බලපෑම් කරනවා. ඒක අපි ඉගෙන ගත්තේ ඍජු බලපෑම් කියලා. එතකොට ඒ කළමනාකරුවන්ගේ කුසලතා දුර්වලතා තියෙනවා නම්, දැනුමේ දුර්වලතා තියෙනවා නම් කළමනාකරන සංවර්ධන පාඨමාලා තියෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතනය, ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය, පෞද්ගලික විශ්වවිද්‍යාල ඔය වගේ ආයතන ගණනාවක් තියෙනවා. කළමනාකරන සංවර්ධන පාඨමාලාව. කළමනාකරුවෝ පුහුණු කරනවා කියලා කියන්නේ නැහැ. සේවකයෝ පුහුණු කරනවා. කළමනාකරුවෝ සංවර්ධනය කරනවා කියලා කියන්නේ. අපි ඒක මානව සම්පත් පාඩමේදී ඉගෙන ගමු. ඒ කළමනාකරන සංවර්ධන පාඨමාලාවකට ආයතනය විසින් යොමු කරනවා. මුදල් ගෙවලා. කළමනාකරු කුසලතා පූර්ණ කරගන්න අන්න ව්‍යාපාරයට ඕන විදිහට කළමනාකරු වැඩගසා ගන්න. ඒත් ඒගොල්ලෝ දක්ෂතා දක්වන්නේ නැත්නම් ඒගොල්ලෝ අයින් කරලා අලුතෙන් හැබදව ගන්න පුළුවන්. සේවකයෝ එහෙමනේ. සේවකයෝ අවංක, පක්ෂපාතී, කැපවීමෙන් වැඩ කරන දක්ෂ සේවකයෝ නම් ව්‍යාපාරයේ පැවැත්මට ඒක ඍජුවම ඉවහල් වෙනවා කියලා අපි දැන් ඉගෙන ගත්තා. එහෙම නොවේ නම් සේවකයන්ට විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම එනම් අවවාද කිරීම, අතිකාලත් හිටුවීම,
වැටු වර්ධකත් හිටුවීම, අංශ අතර මාරු කිරීම, පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර්ස් මාරු කිරීම මගින් පුළුවන් ඒ සේවකයා නියම ට්‍රැක් එකට ගේන්න. ආයතනයට හිතකාමී, ආයතනයට අවංකව කැපවීමෙන් වැඩ කරන කෙනෙක් බවට පත් කරන්න. අන්න පාලනය කරනවා. බැරිම නම් ඉවත් කරලා අලුතෙන් සේවකයන් පත් කරගෙන ගමන් කරන්න පුළුවන්. අනික සංවිධාන සංස්කෘතිය ආයතනයේ හිමිකරුවන්ගේ ආගම් මහස බැඳිව ගොඩනැගිලා. ආයතන සියලු දෙනා අතර බෙදී යන, බෙදා හදා ගන්න ලබන. ආයතනයේ ඊළඟ පරම්පරාවටද දායාද කරනු ලබන අගනාකම්, විශ්වාසයන්, ප්‍රතිමාන ආදී සාධක සමූහයකින් හැදිච්ච යහපත් හැසිරීම් රටාවක් කියලා අපි කිව්වා. ඒකත ඒ සංවිධාන සංස්කෘතිය සියලු දෙනා පිළිගන්නව නම් ඒ සංවිධාන සංස්කෘතිය වටා සියලු මට්ටම්වල සේවකයෝ, කළමනාකරු, අයිතිකරුවෝ ගොනු වෙනව නම්, ඒක රාශී වෙනව නම් එකම පවුලක සමාජිකයන් වශයෙන් ඒ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ කියන ත්‍රිකෝණේ සම සහභාගිත්වයෙන්, සාමූහිකත්වයෙන් ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා ගමන් කරන්න විශාල දායකත්වයක් ගන්න පුළුවන්. ඒ සංවිධාන සංස්කෘතියේ අඩුපාඩු තිබේ නම් සංවිධාන සංස්කෘතියේ පවා වෙනස්කම් ගලපා ගනිමින් සංවිධානයට ගැලපෙන විදියට ඒ සංශෝධනය කර ගැනීමටත් ව්‍යාපාරිකයන්ට හැකියාව තියෙනවා. පාලනය කරනවා කියන්නේ ඒකයි. අනික සංවිධාන ව්‍යුහය ඕනම ආයතනයක කාර්යයන්, තනතුරු, බලතල බෙදී ගොස් ඇති ආකාරයේ පිළිබිඹු කරන සැකිල්ලක් තමයි සංවිධාන ව්‍යුහය. ඒ සංවිධාන ව්‍යුහයට එක එක තනතුරු වලට සුදුසුකම් ඇති ගැලපෙන සේවකව පත් කරන්න ඕන. ඒගොල්ලන්ට ක්‍රියාවට නැංවිය හැකි, දරන්න පුළුවන්, පීඩනයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ කාර්යභාරයක් පවරන්න ඕන. ඒ කාර්යභාරයන් ක්‍රියාවට නංවන්න ප්‍රමාණවත් බලතල පවරන්න ඕන. එහෙම වුණොත් ඒ ව්‍යාපාරේ සාර්ථකත්වය කරා ගමන් කරනවා. එහෙම නොවුනොත් එහෙම අපිට ගැටලු මතුවෙනවා. පිටු ප්‍රමාණවත් බලතල දීලා නැහැ. බලතල වැඩි කරන්න පුළුවන්. බලතල වැඩි එහෙනම් අඩු කරන්නත් පුළුවන්. සේවකයාට ස්ට්‍රෙස් එක, මානසික පීඩනය වැඩි. මොකද කරන්න බැරි තරම් කාර්යයන් දීලා තියෙනවා. එහෙනම් කාර්යයන් අඩු කරන්න පුළුවන්. ඒ කාර්යයන් වෙනත් කෙනෙකුට පවරලා දෙන්න පුළුවන්. ඒකෙන් පුළුවන් සේවකව බැලන්ස් කරන්න. අන්න එහෙනම් ඒ අනුව සංවිධාන සංස්කෘතිය ධනාත්මක පැත්තට පෙරලාගෙන ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා පිනන්න පුළුවන් කියලා පිළිගන්නවා. අනික සංවිධාන සම්පත්, ආයතනයේ සසු සම්පත්, ආයතනයේට භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, දැනුම, තොරතුරු කාලය කියන සම්පත් ප්‍රමාණවත් පරිදි තියෙනවා නම් ව්‍යාපාරයේ සාර්ථක ක්‍රියාකාරීත්වයට පදනම් වෙනවා. සම්පත් ප්‍රමාණවත් නොවේ නම් ඒ සම්පත් වැඩි කරගන්න, සම්පත් ජනනය කරගන්නත් ව්‍යාපාරයට හැකියාව තියෙනවා. ඒක තමයි අපි ඉගෙන ගත්තේ පාලනය කරනවා කියන්නේ. ඒ වගේ අපි අභ්‍යන්තර ප්‍රසාදකේ විග්‍රහ කරන්නේ. ඒක හා බැඳුණු ඊළඟ කොටස තමයි අපි මේකකදී කතා කරන්නේ ආසන්න පරිසර බලවේග වශයෙන්. එතකොට අපි හරියට තේරුම් ගමු ආසන්න පරිසරය. closed environment. බාහිර පරිසරයේ උපකොටසක් වන closed environment. කියන්නේ ව්‍යාපාර කටයුතු තීරණය කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ඒවායේ වෙනස්කම් ඇති කිරීමටත් නිර්වචනයේ කාරණා තුනක් කියවෙනවා. ව්‍යාපාර කටයුතු තීරණය කරන මොනවද කරන්නේ? ක්‍රියාත්මක කිරීමට කෙසේද කරන්නේ? ඒවායේ වෙනස්කම් ඇති කිරීමට වඩා නිවැරදි ව්‍යාපාර කාර්යයක් බවට පත් කරන්නේ. ඍජුව බලපෑම් කරන ව්‍යාපාරයට සමීපව ක්‍රියාත්මක වන. ඉස්සෙල්ලා අපි කිව්වා ව්‍යාපාරයේ තුල. දැන් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සමීපව තුල නෙවෙයි. සමීපව ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන්ට යම්තාක් දුරකට පමණක් පාලනය කළ හැකි පරිසර සාධක සමූහයක්. ඔන්න බලන්න අපි මුල් ඒකකයෙන් ඉගෙන ගත්ත අභ්‍යන්තර පරිසරයේ දැන් අපි හදාරමින් ඉන්න ආසන්න පරිසරයේ මූලික වෙනස්කම් දෙකක්. අභ්‍යන්තර පරිසර සාධක ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. නමුත් මේක ව්‍යාපාරයට සමීපව ක්‍රියාත්මක. අභ්‍යන්තර පරිසර සාධක ව්‍යාපාරයට පාලනය කළ හැකි සාධක කිව්වා. හරිද? නමුත් දැන් අපි කියනවා යම්තාක් දුරකට පමණක් පාලනය කරන්න පුළුවන්. පාලනය කියන්නේ 100%ක්ම බෑ. යම්තාක් දුරකට පුළුවන් ඊහාට බෑ. හරිද? එhmenan
ව්‍යාපාර කටයුතු තීරණය කරන්න. මොනවද කරන්නේ? ව්‍යාපාර කටයුතු කුමක්ද කරන්නේ? කොහේද කරන්නේ? මොන වගේ භාණ්ඩ ආසේවාද නිපදවන්නේ? කාටද මේව නිපදවන්නේ? මොන වගේ වෙළඳපොළවලද මේ සපයන්නේ? දේශීය වෙළඳපොළද? විදේශීය වෙළඳපොළද? ගෝලීය වෙළඳපොළද? කියලා. ඒක තමයි මේ ව්‍යාපාර කටයුතු තීරණය කිරීම. කරලා ක්‍රියාත්මක කරන්න. එහෙනම් අපි හදන්න අපේක්ෂා කළ භාණ්ඩ අපි නිෂ්පාදනය කරන්න. ඒවා ඇසුරුම් කරන්න, ප්‍රචාරණය කරන්න, ඒවා වෙළඳපොලේ බෙදා හරින්න, ගෝලීය වෙළඳපොළට නම් අපනයනය කරන්න අපි ක්‍රියාත්මක වෙන්න. සහ ඒවා වෙනස්කම්. සමහරට අපි යම් භාණ්ඩයක් නිපදවලා අප්‍රිකානු රටවලට අපනයනය කරාම අපට ඒවා මුදල් ලබා ගැනීම අපහසුකම් ඇති වෙනවා. බොල්න අවදානම් ඇති වෙනවා. නෑගෙතිව අපට මුදල් ගන්න ප්‍රමාද වෙනවා. ගැටලුවක් ඒක. එහෙමනම් අපට පුළුවන්කම තියෙනවා ඒ භාණ්ඩ අපි යුරෝපීය රටවලින්, යුරෝප් කන්ට්‍රීස් වලින්, යුරෝපීය රටවලින් ගැනුම්කරුවන් සොයාගෙන ඒගොල්ලොත් එක්ක අපි අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධතා තියාගෙන ඒගොල්ලන්ට භාණ්ඩ අලෙවි කරන්න. ඒක තමයි වෙනස්කම් ඇති කරනවා. අන්න ඒ වගේ ව්‍යාපාර කටයුතු තීරණය කරන්න, ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරන්න, ඒවයි යම් කාලිනෝ යම් වෙනස්කම් ඇති කිරීමට ඍජුව බලපෑම් කරන. ඍජුව නැත් කියන්නේ එක එල්ලේ බලපෑම් කරන. ව්‍යාපාරයට සමීපව ක්‍රියාත්මක වන තුල නෙවෙයි දරුවනේ සමීප. හොඳේ. සමීපව ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයින්ට පාලනය කළ කියන්නේ මෙහෙම යම්තාක් දුරකට පමණක් පාලනය කළ හැකි පරිසර සාධක සමූහය තමයි ආසන පරිසරය කියන්නේ. දැන් අපි උදාහරණයක් ගමුකෝ. මේ සමීපව කියන්නේ මේක අපි තව ටික විශ්ලේෂණය කරමු. සමීපව කියන්නේ ව්‍යාපාරයේ තුලම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ව්‍යාපාරත් එක්ක නිතර ගැටෙනවා. සමීපයි. දැන් හිතන්න ව්‍යාපාරේ හිමිකරු ව්‍යාපාරේ තුලනේ ඉන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාරයට බද්ධ වෙලානේ ඉන්නේ. කළමනාකරු ව්‍යාපාරේ තුලමනේ වැඩ කරන්නේ. බද්ධ වෙලානේ ඉන්නේ. සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරය ඇතුළට උරුම වෙච්ච එකන්නේ. ඒකට ව්‍යාපාරයට බද්ධයිනේ. මේ කියන ආසන පරිසර සාධක එහෙම ව්‍යාපාරයට 100% බද්ධ නැහැ. හැබැයි ව්‍යාපාරත් එක්ක ගැටෙනවා. ළඟ ගැටෙනවා. තේරෙනවද? ඒක තමයි සමීපයි කියන එක තේරුම. ගනුදෙනු කරු හිතන්නකෝ. ගනුදෙනු කරුවා තමන්ගේ නිවස්නේ ඉඳගෙන භාණ්ඩාසයව මිලදී ගන්න ව්‍යාපාරයට ප්‍රවේශ වෙනවා. භාණ්ඩාසයව මිලදී ගන්න ඇවිල්ලා ඒගොල්ලෝ ව්‍යාපාරය ඇතුලේ පළපදියම් වෙන්නේ නැහනේ. නැවත ආපසු යනවා. කළමනාකරු ආයතනයේ වැඩ කරන පැය 8ේම. අයිතිකරෝ ව්‍යාපාර කොහොමත් ව්‍යාපාර තුල ක්‍රියාත්මක වෙනවා. අර වගේ ඉන්නේ නැහනේ යනවා. ඒකයි මේ සමීපය කියන්නේ. සැපෙවුම් කරුවෙක් හිතන්නකො සප්ලයි කෙනෙක්. සැපෙවුම් කරුවෙක්ට අපි ඇනවුම් කරාම එයා භාණ්ඩ සපයනවා. එයා භාණ්ඩ සපයන නිසා යත් එක්ක අපි සම්බන්ධතාවක් ඇති වෙනවා. සහයෝගීතාවයක් ඇති වෙනවා. බැඳීම් ඇති වෙනවා. හැබැයි අපේ ව්‍යාපාරය රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නැහැ. හැබැයි නිතර අපිත් එක්ක ගැටෙනවා. ඒක තමයි සමීපය කියන එක තේරුම. තේරෙනවද? ඒක අපේ තුල නෙවෙයි. අනික යම්තාක් දුරකට පමණක් පාලනය කරන්න පුළුවන්. මේකේ තේරුම දැන් සේවකයෝ ව්‍යාපාරයට ඕන විදියට හැඩගසා ගන්න පුළුවන්. මේ සාධක එහෙම බෑ. අපි ඒ නිසා සේවකයෝ ව්‍යාපාරයට ඕන විදියට හසුරුව ගන්න, ගලප ගන්න පුළුවන් නිසා අපි කො පාලනය කළ හැකි සාධක කියලා. අභ්‍යන්තර පරිසරයේ මේ සාධක ඒ 100%ක් මෙහෙම ගලප ගන්න බෑ. කිසියම් දුරකට පුළුවන් චේන්ජ් කරගන්න. ඒ නිසා අපි කියනවා යම්තාක් දුරකට පමණ පාලනය කළ හැකි. උදාහරණයක් වශයෙන් සැපෙවුම් කරුවම හිතන්න සප්ලයර්ස්ලා අපේ ව්‍යාපාරයේ නිෂ්පාදන ආයතනය. අපි යම්කිසි භාණ්ඩ කීපයක් නිපදවන ආයතනය. අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන සැපෙවුම් කරුවෙක් ඉන්නවා ඒ කියලා. ඒ කියන සැපෙවුම් කරුව ටික කලක් යනකොට අපිට අවශ්‍ය වෙලාවට සපයන්නේ නැහැ. අපට ඒක ගැටලුවක්. අපේ මෙහෙයුම් කටයුතු සුමටව කරගෙන යන්න අඛණ්ඩව නොනවත්වා කරගෙන යන්න බාධාවක් වෙයි. එක්කෝ අපට මෙයා සපයන ද්‍රව්‍ය වෙලාවට සපයන අඩුවෙන් සපයන්නේ අවශ්‍ය ප්‍රමාණය සපයන්නේ. එක්කෝ අවශ්‍ය වෙලාවට සපයන්නේ නැහැ. එක්කෝ අවශ්‍ය ප්‍රමාණය සපයන්නේ නැහැ. ඒත් ගැටලුවක්. ඒතර අපිට වෙළඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් බිහි කරලා සපයන්න දෙයක් නැහැ. අපිට ගැටලුවක් ඒක. එහෙම නැත්නම් මෙයා සපයන ප්‍රමාණය අපිට ප්‍රමාණවත්. හැබැයි තත්ත්වෙන් බාල ද්‍රව්‍ය දැන් සපයන්නේ. ක්වොලිටි ද්‍රව්‍ය නෙවෙයි සපයන්නේ බාල ද්‍රව්‍ය. අපිට ඒකත් ගැටලුවක්. ඒ බාල ද්‍රව්‍ය සපයා ගැනීමෙන් නිෂ්පාදනයක් බිහි කළොත් ඒකේ ක්වොලිටිය තත්ත්වය උසස් වෙන්නේ නැහැ. තත්ත්වේ බාල. එහෙනම් බාල භාණ්ඩ වලට වෙළඳපොළ හේවත් ගනුදෙනු කරවන්ගේ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයේ එක බංකොලොත් මාවතට ගමන් කරන්නත් ඒක ඍජුවම හේතු වෙන්න පුළුවන්. තේරුණානේ? අන්න ඒ වගේ
එහෙම ගැටලු ඇති වුණාම අපිට සැපයුම් කරන්න පුළුවන් කිසියම් දුරකට මෙල්ල කිරීමක් කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන් අපි ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ට අපි නියමිත මුදල ගෙවන්න අපිට නියමිත වෙලාවට බහන සපයන්න. නැත්නම් අපිත් මුදල් ප්‍රමාද කරනවා. අපි පොඩි ත්‍රෙට් එකක් දෙනවා. තර්ජනයක් කරනවා. තේරෙනවද? ඕගොල්ලෝ ක්වොලිටි බහන්න ක්වොලිටි ද්‍රව්‍ය සපයන්න, බාල ද්‍රව්‍ය සපයන්න එපා. අපි මුදල් ගෙවන්න අපි අපහු හරවල එවනවා. අන්න ඒ වගේ දේවල් කරලා පුළුවන් මෙයාව මෙල්ල කරගන්න. හැබැයි එහෙම කියලත් එහෙම පොඩි තර්ජනයක් දීලත් උපක්‍රමයක් අනුගමනය කරලත් මේ සැපයුම් කරුවා පෙර පරිදිම නම් ක්‍රියාත්මක වෙන මොකද අපිට ඉන්හාට කරන්න දෙයක් නෑ. අපිට ඉන්හාට යව මෙල්ල කරන්න බෑ. අපිට සිදුන අනිවාර්යයෙන් මෙයාගෙන් ඈත් වෙන්න. නැත්තම් වෙන සැපයුම් කරුවොත් නැහැ කියලා හිතන්න. නැත්නම් මෙයාගෙන් මේ ද්‍රව්‍ය සපය ගන්න සිදු වෙනවා. ඒක කිසියම් දුරට පාලනය කරනකෝ ඒක. සිරසියක්ම බෑ. ගනුදෙනු කරුවෝ කියන්නකෝ. මගේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන ගනුදෙනුකරුවෝ මගේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කිරීම සීමා කරනවා කියන්නකෝ. මොන හරි හේතුවක් මත මගේ ව්‍යාපාරයට වඩා තරඟකරුවෙක් එයාට ඉහළ වට්ටම් ලබා දෙනවා. තරඟකරුවෙක් එයාට ප්‍රවර්ධන උපාය මාර්ග තිලින කරනවා. එක් භාණ්ඩයක් ගන්නකොට තව භාණ්ඩයක් නොමිල දෙනවා. ඒ වගේ ගෙවීමේ පහසුකම් වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සපයනවා. එවැනි කරුණ නිසා මගේ ගනුදෙනුකරුවෝ මගෙන් ඈත් වෙනවා නම් මටත් පුළුවන් ඩිස්කවුන්ට් එක වැඩි කරන්න. ඩිස්කවුන්ට් එක වැඩි කරලා මට පුළුවන් මෙයාව නැවත රඳව ගන්න. නැවත කාලයක් යනකොට තරංකරු ඊට වඩා ඩිස්කවුන්ට් එකක් දීලා යව ගන්නවා නම් මට ඉන්හාට ඩිස්කවුන්ට් දෙන්න බෑ. මට ඒක අලාභ විඳින්න වෙනවා. මං එහෙනම් යව මතක් කරනවා. ඉන්හාට අපිට යව හසුරවන්න බෑ. අපේ ග්‍රහණය රඳව ගන්න බෑ. එහෙනම් ඒක තමයි යම්තා දුරකට පමණ පාලනය කළ හැකියි ඒකයි. දැන් පැහැදිලිනේ. ව්‍යාපාර කටයුතු තීරණය කරන්න, ක්‍රියාත්මක කරන්න, ඒවයි වෙනස්කම් ඇති කරන්න, ඍජුව බලපෑම් කරන, ව්‍යාපාරයට සමීපව ක්‍රියාත්මක වන කිසියම් දුරකට පමණක් පාලනය කළ හැකි සාධකවල එකතුව තමයි ආසන්න පරිසරය කියලා. ඊළඟට මේ ආසන්න පරිසරයට අයත් උපාංග බලමු පහක් තියෙනවා. උපසාධක පහක් තියෙනවා. නැත්නම් ආසන්න පරිසරය කියන එක හැදෙන්නේ පරිසර සාධක පහක සමෝදානිත්වයෙන් ඒකාබද්ධ වීම. පළවෙනි එක තමයි කස්ටමර්ස්. නැත්නම් ගනුදෙනුකරුවන්. නැත්නම් පාරිභෝගිකයින්. දැන් ගනුදෙනුකරුවව පිළිගන්නවා අභ්‍යන්තරික සාධකයක් නෙවෙයි. පිටතින් ඇවිල්ලා ව්‍යාපාරයට ප්‍රවේශ වෙලා ගනුදෙනු කරලා ඒක ආපහු යනවා. හැබැයි සමීපයි. නිතර සමහර දිනපතා එක්ක සතිපතා නිතර අපේ ව්‍යාපාරයෙන් තමයි ගනුදෙනු කරන්නේ. භාණ්ඩ අසවලදී ගන්නේ අපිට සමීප. හැබැයි අභ්‍යන්තර නෙවෙයි. අපේ ඇතුළේ ක්‍රියාත්මක වන සාධකයක් නෙවෙයි. පැහැදිලිනේ? ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන්නන්ය. ගනුදෙනුකරුවෝ කෙනෙක් පැහැදිලි. ඔවුන්ගේ ඉහළ ආදායම් තත්ත්වය, ඉහළ ජීවන රටාව ව්‍යාපාර සාර්ථකත්වයට ධනාත්මකව බලපෑම් කරනවා. එතකොට ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන්නු තමයි ගනුදෙනුකරුවෝ කියන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාරයට සමීප සාධකයක් බවත් අපිට දැනෙනවා. ඇයි? ව්‍යාපාරය තුල ගැවසෙන අය නෙවෙයි. පිටතින් ඇවිල්ලා ගනුදෙනු කරලා යනවා. මෙන්න මේ ගනුදෙනුකරුවන්ගේ සමහර චර්යා ලක්ෂණ, සමහර ගති ලක්ෂණ ව්‍යාපාරයට ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම් ඇති කරනවා. දැන් මෙතනද මම දාලා තියෙන උදාහරණ ඔවුන්ගේ ඉහළ ආදායම් තත්ත්වය. ගනුදෙනුකරුවන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නම් ඒ කියන්නේ ක්‍රය ශක්තිය ඉහළයි. ඒගොල්ලන්ට මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. සාපේක්ෂව වැඩි මිලක් නියම කරත් භාණ්ඩ වලට ඒගොල්ලෝ මිලදී ගන්නවා. එහෙනම් වැඩි මිලකට අලෙවි කරලා වැඩි ලාභයක් උපයන්න පුළුවන්. ව්‍යාපාරයේ ඉක්මනින් මහා පරිමාණ දැවැන්ත ව්‍යාපාරිකයක් බවට පරිවර්තනය කරන්න මේක පාදකයක් නැත්නම් සාධකයක් වෙනවා. පදනමක් වෙනවා. තේරෙනවද? අනිත් පැත්තට ගනුදෙනුකරුවන්ගේ ආදායම් පහළ යන ප්‍රවණතාවක් නම් තියෙනවා. ක්‍රමයෙන් පහළ යනවා. මොකද වෙන්නේ? ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් අපේ විකුණුම් ආදායම සහ ලාභ පහළ යනවා. අපේ ව්‍යාපාරයක අහිතකර බලපෑම. එහෙම කියලා අපට ඒගොල්ලෝ සියරසියම රඳව ගන්න බෑ. ඒගොල්ලන්ගේ ආදායම පහළ යනවා නම් අපේ ගනුදෙනුකරුවන්ගේ ආදායම පෙරට වඩා පහළ යනවා නම් ක්‍රය ශක්තිය අඩු වෙන නිසා අපිට පුළුවන් ලෝ ප්‍රයිස් ගුඩ් එකක් නැත්නම් සාපේක්ෂව අඩු මිල සහිත භාණ්ඩයක් හඳුන්වා දෙන්න. එහෙම දුන්නොත් ඒගොල්ලෝ අපෙන් 100%ක්ම ඈත් වීම වැළකෙනවා. අපෙන් ඒ ලෝ ප්‍රයිස් ගුඩ් එක මිලදී ගන්න කැමති සෑහෙන පිරිසක් අපිත් එක්ක දෙනවා. හැබැයි ඉන්න එහාට අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉන්න එහාට ඒගොල්ලන්ට සල්ලි අපිට දෙන්න බෑ. ආදායම් වැඩි කරන්න අපිට ක්‍රියාත්මක වෙන්න බෑ.
ඉන් එහාට අපිට මිල අඩු කරන්න බෑ. ඒතකොට අපිට පාඩුයි. තේරෙනවද? ඒ නිසා ඉන් එහාටත් ඒගොල්ලන්ට මිලදී ගන්න ඒ ලෝ ප්‍රයිස් ගුඩ් එකකට මිලදී ගන්න බැරි නම් ඉන් එහාට අපිත් එක්ක ගනුදෙනු කරන ගන්න අපිට ඉන් එහාට පාලනය කරන්න බෑ. ඒකයි යම් තාක් දුරට පාලනය කරනවා කියලා කිව්වේ. දැන් බලන්න ලංකා ටොබැකෝ සමාගම ගෝල්ඩ් ලිෆ් සිගරට් එකක් හදනවා රුපියල් අපි දුන්නු 70යි. 70 කියන්නේ ලොකු මිලක්. ඒක හැමෝටම මිලදී ගන්න බෑනේ. ඒතකොට එහෙනම් සිගරට් බොන දුම්පානය කරන යම් පිරිසක් දුම්පානය නවත්තනවා. නවත්තනවා කියන්නේ තමන්ගේ ගනුදෙනු කරපු පිරිසක් හැලෙනවා. ඒ කියන්නේ තමන්ගේ විකුණුම් ආදායමලා පහළ වෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ ඊට වඩා ඒකට විකල්පයක් හදනවා. ඒක අපි දන්නේ නැහැ කොහොමද කියලා ටේස්ට් එක සිගරට් එක පොඩි සාපේක්ෂව රුපියල් 45යි. එහෙනම් 70ක් වීදම් කරලා ගන්න බැරි කෙනා 45 සිගරට් එක ගන්නවා. අන්න ඒකෙන් අපිට අපේ ගනුදෙනු කරුවෝ නැමැති වෙළඳ පොළ කොටස අපි ආරක්ෂා කරගන්නවා. හැබැයි 45ට දීලත් ගන්න තරම් ආදායමක් නැත්තම් රුපියල් 30ට දෙන්න බෑ. 30ට දුන්නොත් පාඩු. අන්න එන් එහාට අපිට මේ ගනුදෙනු කරුවෝ රැක ගන්න බෑ. අන්න ඒ වගේ මේ සාධක කිලික තේරුම් ගන්න මේ අපිට යම් තාක් දුරකට තමයි පාලනය කරන්න පුළුවන්. ඉහළ ජීවන රටාව අපේ ගනුදෙනු කරුවන්ගේ ජීවන රටාව. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී අරගෙන අපි ජීවත් වන ක්‍රමවේදය තමයි ළමයි ජීවන රටාව කියන්නේ. ලයිෆ් ස්ටයිල් එක. අපි භාණ්ඩ හා සේවා මිලදී අරගෙන පරිභෝජනය කරන ක්‍රමවේදය තමයි ජීවන රටාව කියන්නේ. දැන් නිකමට හිතන්න සමහර අය අඩු ආදායම් ලබන අය දවසේ කුලී ආදායම් උපයන අය ඒගොල්ලෝ බොහොම සරලව ආසන්න වෙළෙන්සලකින් එදා වේලට අවශ්‍ය ආහාර පාන්ට අවශ්‍ය අඩුම කුඩුම ටික අරගෙන ඇවිල්ලා සාමාන්‍ය ආහාර වේලක් පරිභෝජනය කරනවා. සාපේක්ෂව වැඩි ආදායමක් තියෙන අය ඊට වඩා ආදායමක් තියෙන අය දිනපතා නැත සතියකට වරක් හරි පිටතර ගිහිල්ලා භෝජනාගාරයකට ගිහිල්ලා නගරයේ තියෙන වෙනසකරත් එක්ක කෑම ආහාර පාන ගන්නවා. ඊටත් ඉහළ ආදායම් තියෙන අය සාපේක්ෂව සතියේ දවස් කීපයක්ම වැඩි ප්‍රමාණයක්ම විශේෂ රාත්‍රී ආහාර වේලට එක එක මට්ටම් වල හෝටල් තරු එකේ හෝටල් තරු දෙකේ තරු තුනේ ආදී වශයෙන් හෝටල් වලට ගිහිල්ලා වෙනස කරත් එක්ක ආහාර පාන ගන්න. බලන්න ජීවන රටාව. තවත් පිරිසක් ඉන්නවා සතියකට දෙකකට සැරයක් මෙහි ඉඳන් හෙලිකොප්ටරෙන් සිංගප්පූරුවට මැලේසියාවට ගිහිල්ලා මැලේසියා කොලාලම්පූර් නගරේ ගිහිල්ලා ඒක පොඩි සංචාරයක් කරලා කැම්බි මාර්ගන එනවා. බලන්න ජීවන රටාව හැදෙන විදිහ ආදායම අනුව තේරෙනවද? ඒ ජීවන රටාව අපිට යම්තාක් දුරකට හසුරවන්න පුළුවන්. ඉන් එහාට අපට හසුරවන්න බෑ. ඉන් එහාට අපට හසුරවන්න බෑ. තේරෙනවද? අපි මිලෙන් අධික භාණ්ඩ සපයනවා ගනුදෙනු කරු මිලදී ගන්නවා. ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වය අඩු වෙලා ඒගොල්ලෝ මිල අධික භාණ්ඩ පරිභෝජනයෙන් ඉවත් වුණොත් එහෙනම් අන්න එහෙනම් උසස් ගණයේ භාණ්ඩ පාවිච්චි කළ ජීවත් වන ජීවන රටාව ඒගොල්ලොත් හරිනවා. එහෙම අත්හැරියම අපිට ඊට වඩා ටිකක් අඩු මිල සහිත භාණ්ඩයක් දෙන්න පුළුවන්. අපිට ගොඩාක්ම අඩු මිලට දෙන්න ඒ භාණ්ඩ දෙන්න හැකියාවක් නැහැ. ගොඩාක්ම අඩු මිලට දීලා ඒගොල්ලන්ගේ පරණ ජීවන රටාව අපට ආරක්ෂා කර දෙන්න දියක් න අපිට ඒක මතක කරන්න වෙනවා. තේරෙනවද? ඒ වගේ මේක මේ ගනුදෙනු කරුවන්ගේ ආදායම් තත්ත්වය ජීවන රටාව පවුලේ සංඛ්‍යාව දැන් මට හමු වෙච්ච ගනුදෙනු කරුවන්ගේ පවුල් සංයුතිය විශාල නම් එක පවුලක ඉන්නවා 15ක් 20ක් විතර. ඒ වගේ ගනුදෙනු කරු 100ක් හිටුව මොකද වෙන්නේ? මට ගනුදෙනු 10ක් විතර වෙනවා. ඉතින් ඒක මට පාලනය කරන්න අමාරුයි 100%ක්. මම කිව්වට මගේ කස්ටමර්ස්ලා ඕගොල්ලන්ගේ පවුලේ සමාජිකත්වය වැඩි කරගන්න කියලා මට එහෙම කියන්න බෑ. නමුත් මට පුළුවන් වියංගේ. ඒගොල්ලෝ දිරි ගන්නවන්න. ඒ කියන්නේ පවුලේ සංඛ්‍යාව වැඩි වෙනකොට ලොකු බලයක් ලැබෙනවා. සමාජය තුළ පිළිගැනීමක් ලැබෙනවා. අනික ලෙඩ රෝග වල පීඩාවෙන් මිදෙනවා. එකලේ වලින් දරුවෝ හැදෙනකොට ඔබ කියලා මට පුළුවන් කිසියම් දුරකට ඒකට බර ඉන් එහාට 100ක් මට කරන්න බෑ. තේරුණාද? ඊළඟට කම්පිටිටර්ස් තරඟකරුවන්. දැන් එකම කර්මාන්තේ නිරත සමාන භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඉදිරිපත් කරන ව්‍යාපාර තමයි මේ තරඟකරුවෝ කියන්නේ. එකම කර්මාන්ත හොඳට තේරුම් ගන්න. මොකද මේ කර්මාන්තයක් කියන්නේ මුලින්ම. කර්මාන්තයක් කියන්නේ එක හා සමාන භාණ්ඩ හා සේවා නිපදවන හෝ සපයන ව්‍යාපාරවල සමස්ත. එක හා සමාන භාණ්ඩ හා සේවා නිපදවන හෝ සපයන ව්‍යාපාරවල සමස්තය තමයි කර්මාන්තයක් කියන්නේ. උදාහරණයක් වශයෙන්
ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා 50,000ක් ක්‍රියාත්මක වෙනවා කියන්නකො. ඒ ඇඟලුම් කම්මල් 50,000ම අපි එක අතකට මොලවල ගත්තොත්, මිට මොලවල ගත්තොත් අපි ඒ 50,000ටම පොදුවේ කියනවා ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් කර්මාන්තය. ඊළඟට ලංකාවේ ප්‍රවාහන පහසුකම් සපයන ප්‍රවාහන ආයතන කොච්චරක්ද තියෙන්නේ? ඒ සියල්ල අපි එකට එක්කාසු කරලා සමස්තයක් වශයෙන් ගත්තොත් අපි එකට කියනවා ප්‍රවාහන කර්මාන්ත. ප්‍රවාහන කර්මාන්ත. ලංකාවේ ලීබඩු ෆර්නිචර්ස්, ලීබඩු නිෂ්පාදනය කර අලෙවි කරන, ලීබඩු නිෂ්පාදනය කරන ඒ වගේම අලෙවි කරන ව්‍යාපාර දසදහසක් තියෙනවා. ඒ දසදහසම එකට ගත්තොත් අපි එකට කියනවා ලීබඩු කර්මාන්ත. මෙන්න මේ කර්මාන්තයේ නියුක්ත වෙච්ච සෑම ව්‍යාපාරිකයෙක්ම එකම ට්‍රැක් එකේ ගමන් කරන්නේ. ඒ කියන්නේ එක හා සමාන භාණ්ඩ ආසේව නිපදවීම හා විකිණීම කරන්නේ. දැන් මම ලීබඩු කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයෙක් නම් මම උත්සාහ කරනවා සමස්ත වෙළඳපොලෙන් සමස්ත ගනුදෙනුකරන සංඛ්‍යාවේ තේරෙනවනේ අන් අයට වඩා අන් තරඟකාරී ව්‍යාපාරිකයන්ට වඩා වැඩි ගනුදෙනුකරු පිරිසක් මම හිත දිනා ගන්නවා. ඒ වගේම එම කර්මාන්තයේ ඉන්න ඊළඟ විකල්ප ව්‍යාපාරිකයත් ඕකමනේ කරන්නේ. එයා බලනවා අපිටත් වඩා වැඩි ගනුදෙනුකරු පිරිසක් ඒගොල්ලන්ට දිනා ගන්න. ඕක තමයි තරඟකාරීත්වය කියන්නේ. අන්න එසේ ක්‍රියාත්මක වන සක්‍රීය වන අය තමයි කර්මාන්තයේ තරඟකරු කියලා කියන්නේ. එහෙනම් එකම කර්මාන්තයේ නිරත සමාන භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඉදිරිපත් කරන ව්‍යාපාර තමයි තරඟකරු කියන්නේ. මේගොල්ලන්ගේ නව තරඟකරුන් පැමිණීම, සිටින අය ඉවත් වීම, සිටින අය ඉවත් වීම, තරඟකරුවන්ගේ භාණ්ඩ සමග විවිධ පහසුකම් සැලසීම, ව්‍යාපාර වෙත අවස්ථා මෙන්ම තරජන ඇති කරනවා. දැන් අලුතෙන් තරඟකරු වෙනවා කියන්නකො. දැන් යම් කර්මාන්තයක තරඟකරු 10 දෙනෙක් ඉන්නවා. සමස්ත වෙළඳපොළ ලක්ෂයක් කියන්නකො. සමස්ත ගනුදෙනුකරු ලක්ෂයක්. වෙළඳපොළ කියන්නේ ගනුදෙනුකරුවනේ. එතකොට තරඟකරු 10 දෙනා ඉන්නේ. එහෙනම් අපි මේ 10 දෙනා ඒ ලක්ෂ බෙදාගෙන තියෙනවා. එක්කෙනෙකුට 10,000ක වෙළඳපොළ කොටසක් තියෙනවා. අලුතෙන් තව තරඟකරු 5 දෙනෙක් ආව මොකද වෙන්නේ? අලුතෙන් තරඟකරු ආවොත් මොකද වෙන්නේ? අපේ 10 කොටසක් අපට අහිමි වෙනවා. ඇයි අරගොල්ලන්ට බෙදිලා යනවනේ. තේරෙනවද? අන්න ඒක මොකද්ද? තර්ජනයක්. ඒක තර්ජනයක්. එතකොට අපිට සිදු වෙනවා අපි ළඟ ගනුදෙනු කරපු අපිත් එක්ක සම්බන්ධලා හිටපු ගනුදෙනුකරු 10,000 රැක ගන්න නම් අපිට ප්‍රචාරණය වැඩි කරන්න වෙනවා. ගනුදෙනුකරු සම්බන්ධතා ගොඩනගා ගන්න වෙනවා. සාපේක්ෂව ඉහළ වට්ටම් දෙන්න වෙනවා. තේරුණානේ? මේ වගේ උපාය මාර්ග අනුගමනය කරලා දැඩි වෙහෙසක් දරන්න ඕනේ අපේ මාකට් එක රැක ගන්න. ඒක තමයි තර්ජනයක් කියන්නේ. ඕක අනිත් පැත්ත තමයි සිටින තරඟකරු ඉවත්ව යාම. දැන් තරඟකරු 10 දෙනා ඉන්නේ මං කිව්වේ. වෙළඳපොළ නැමැති ගනුදෙනුකරු ලක්ෂයයි. තරඟකාරී ව්‍යාපාරිකෝ 10 දෙනා. හැමෝටම සමානව මාකට් එක බෙදලා කියලා උපකල්පනය කළොත් එක්කිනුට 10 දෙනෙක් ඉන්න මාකට් එක. එක්කෙනෙක්ගේ මාකට් ෂෙයාර් එක නැත්නම් වෙළඳපොළ කොටස 10,000යි. අපි හිතමු දෙන්නෙක් ව්‍යාපාර ලෝකෙන් සමු ගන්නවා. තරඟකරු ඉවත් වෙලා යනවා. මොකද වෙන්නේ? අන්න එහෙනම් තව 20000ක් අපිට හැරෙනවා. ඒ 20000 අපි ඉතුරු 8 දෙනාට බෙදුවාම අපේ වෙළඳපොළ කොටස මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න ඒක අවස්ථාවක්. ඒව අවස්ථා ඔපචුනිටිස්. එහෙනම් අපිට තවත් අමතර පිරිසකට භාණ්ඩ ආසේවා සැපීමේ අවස්ථාව උදා කරනවා තරඟකරු ඉවත් වෙනකොට. ඒතර මේ ආසන්න සාධකනේ අපිට මේ 100%ක්ම අපිට මේකට ඇඟිලි ගහන්න බෑ. දැන් තරඟකරු තවත් තරඟකරු අපට යවන්න පුළුවන් නම් කර්මාන්තයෙන් අපි ඒගොල්ලෝ විශ්‍රාමිකෝසේ යවන්න පුළුවන් නේද? අපිට එහෙම යවන්න බෑනේ. අපිට පුළුවන් ඉන්න තරඟකරුන්ට කතා වෙලා කෙටි කාලයකට හරි භාණ්ඩ මිල පුළුවන් තරම් අඩු කරනවා. ඒ කියන්නේ නිෂ්පාදන වීදමටත් වඩා අඩු කරනවා. අඩු කරොත් එහෙම අරගොල්ලන්ට ඒකට මුහුණ දෙන්න බෑ. ඒගොල්ලෝ සමහරට ව්‍යාපාරේ වහන්න පුළුවන්. නමුත් ඒගොල්ලොත් අපි වගේම අඩු කරගෙන ණය අරගෙන කාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඉන්හිහට අපිට මෙල්ල කරන්න බෑ. ඒකයි මම කිව්වේ 100%ක් බෑ. කිසියම් දුරකට පාලනය කරන්න පුළුවන්. තරඟකරුන් පැමිණීම. තරඟකරුවෝ පැමිණෙනකොට අපට එක තර්ජනයක් කිව්වනේ. එතකොට අපිට ඒක පාලනය කරන්න පුළුවන් කිසියම් දුරකට. තරඟකරුවෝ පැමිණෙනකොට අපි භාණ්ඩ මිල අඩු කරනවා. අපි භාණ්ඩේ නවීකරණය කරනවා.
තරංකරුවෙන් එන්න සූදානම් වෙද්දිම අපි ප්‍රීමියම් එකක් නැත්නම් ආධික්‍යයක් එක් භාණ්ඩයක් සමග අපි නොමිලේ භාණ්ඩයක් සපයනවා. ඒ නොමිලේ දෙන භාණ්ඩ මිලදී ගන්න ගනුදෙනුකරු පෙළ ගැසෙනවා. අන්න එහෙම දීලත් ඊට වඩා අලෙවි උපාය නව අලෙවි උපාය මාර්ග තුලින් ඊට වඩා නව අලෙවි උපාය මාර්ග තුලින් අලුත් තරංකරු આવොත් මාකට් එක ඒ පැත්තට යම් ප්‍රමාණයක් හැරෙන එක අපිට 100%ක් වළක්වන්න බෑ. අපිට ඉන් එහාට ක්‍රියාත්මක වෙන්න බෑ, පාලනය කරන්න බෑ. ඊළඟට විවිධ පහසුකම්. දැන් අපි තුමු තරගකරුවෝ තමන්ගේ ගනුදෙනුකරුවන්ට අලෙවි කරන භාණ්ඩ ප්‍රවාහනය කරලා දෙනවා. ගෙන ගොස් බාර දෙනවා. ඔන්ලයින් ක්‍රමයට මාර්ගස්ත ක්‍රමයට ඇනුම් කරාම භාණ්ඩ ප්‍රවාහනය කරලා දෙනවා. අපි තුමු ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී. ඊළඟට තරගකරුවෝ අපිට භාණ්ඩයක් සපයනකොට ඒ භාණ්ඩයට අවැසි ඒ භාණ්ඩේ පරිභෝජනය කරන්න අවශ්‍ය අමතර භාණ්ඩ තියෙනවා නම් ඒවත් සපයනවා. ඊළඟට තරගකරුවෝ කිසිදු පොලියක් නැතුව අපි තුමු සීතකරණයක් රූපවාහිනී යන්ත්‍රයක් වගේ මිලාදික ගෘහ භාණ්ඩයක් කිසිදු පොලියක් නැතුව අවුරුද්දක් ඇතුළත නැත්නම් අවුරුදු එකහමාරක් ඇතුළත සමාන වාරික වලින් ගෙවන අවස්ථාව දුන්නොත් මොකද වෙන්නේ? අන්න තරගකරුවන්ටත් අවස්ථාව උදා කරගන්න. අපිට ඉන් එහාට තරගකරුවෝ මෙල්ල කරන්න හසුරවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා මේ තරගකරුවොත් ව්‍යාපාරයට සමීපයි. ඇයි? තරග එක තේරුම් ගන්න. සමීපයි කියන එක තේරුම තරගකරුවෝ භාණ්ඩයක මිල අඩු කරොත් අපට බලපෑමක් වෙනවා. අපටත් මිල අඩු කරන්න ඕන ටිකක් හරි. තරගකරුවෝ එක් භාණ්ඩයක් සමග නොමිලේ භාණ්ඩයක් දුන්නොත් අපේ ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. අපටත් ඒ දේ කරන්න වෙනවා. අන්න එකයි මේ සමීප කියන එකේ තේරුම. තේරෙනවද? තුල නෙවෙයි ව්‍යාපාරය ඇතුලේ මේ සාධකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට substitute goods producers ආදේශක භාණ්ඩ නිෂ්පාදකයෝ නැත්නම් ආදේශක භාණ්ඩ නිපදවන්න. ආදේශක භාණ්ඩ පැහැදිලිනේ. එක් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙනත් භාණ්ඩ වලට අපි කියනවා ආදේශක භාණ්ඩ කියලා. නැත්නම් එක් භාණ්ඩයක් වෙනුවට පරිභෝජනයට යොදා ගන්න වෙනත් භාණ්ඩ ආදේශක භාණ්ඩ. එතකොට ව්‍යාපාරයක් ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවලට සමාන විකල්ප භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන්නන් තමයි ආදේශක භාණ්ඩ ඉදවන්නන් කියන්නේ. දැන් අපි ඉදිරිපත් කරන භාණ්ඩයේ තියෙනවනේ. ඒ භාණ්ඩයටම සමාන. ඒ කියන්නේ ඒ භාණ්ඩයෙන් ලැබෙන ඵල ප්‍රයෝජන ගෙන දෙන සමාන භාණ්ඩ හා සේවාවලට විකල්ප භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරනවා නම් ඒ අය තමයි ආදේශක භාණ්ඩ නිෂ්පාදකයෝ කියන්නේ. ආදේශක භාණ්ඩ වෙළඳපොලේ බහුල වීම ව්‍යාපාර වෙත තර්ජන මෙන්ම වෙනත් ව්‍යාපාරික අවස්ථාද උදා කරනවා. ඒකත් තේරුම් ගන්න. තේරුණාද? ආදේශක භාණ්ඩ. පින්තුරුලු පේන ඔයගොල්ලන්ට අදහසක් ඒකේ. දැන් වෙළඳපොලේ ආදේශක භාණ්ඩ බහුල වෙනවා නම් අපිට ඒක තර්ජනයක්. දැන් බලන්න තේවලට ඕනතර ආදේශක තියෙන කෝපි තියෙනවා. විවිධ කිරිපිටි වර්ග, මෝල්ට් වර්ග, නෙස්ටා මෝල්ට් වර්ග තියෙනවා. නෙස්ටා මෝල්ට් තියෙනවා, හෝර්ලික්ස් තියෙනවා. ඒ වගේම නෙක්සී කියලා જાතියක් තියෙනවා. තේරෙනවද? විවිධ දේවල් තියෙනවනේ. ඒකෙන් වෙන්නේ මොකද? තේ නිෂ්පාදනය කරලා වෙළඳපොළට විකුණන ව්‍යාපාරිකයෙක් නම් මට ඒක ලොකු තර්ජනයක්. මොකද මගේ වෙළඳපොළ තමයි ටික ටික ලිහෙන්නේ. මගේ වෙළඳපොළ තමයි මගෙන් ටික ටික ගිලිහිලා යන්නේ. මගේ වෙළඳපොළ කොටස රැක ගන්න නම් මම තේවල මිල අඩු කරන්න මේ සමහර විට. එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරු ලවා කායික රෝග විශේෂඥ වෛද්‍යවරු වෙන අය ලවා තේ බීම තුලින් හෘද රෝග පාලනය වෙනවා. හෘදේ යහපත් ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයට මග තේ පානය වෙන්නේ කියලා මතයක් සමාජයේ ගත කරන්න ඕනේ. ඉතින් ඒකට ලොකු පරිශ්‍රමයක් යනවා. වැය කරන්න වෙනවා. ලොකු වියදමක් දරන්න වෙනවා. තේරෙනවද? මට ඒක තර්ජනයක්. මම ඒකත් දරලා ඒ මහන්සිය වියදමත් දරලා ඒත් මට ඉල්ලුම යම් තාක් දුරකට විතරක් ආරක්ෂා කරන්න පුළුවන් ඒ විකල්ප වලට යනවා. මට ඉන්හාට ඒක පාලනය කරන්න බෑ. තේරෙනවද? ඒ වගේ ආදේශක භාණ්ඩ බහුල වෙනවා කියන්නේ ව්‍යාපාරික අපිට ඒක ලොකු තර්ජනයක් වෙනවා. තේරෙනවනේ? ආදේශක භාණ්ඩ අඩු වෙනවා කියන අපට අවස්ථාවක්. ආදේශක භාණ්ඩ අඩුයි කියන්නේ අපිට තව තවත් අපේ භාණ්ඩ ආසේව පහසුවෙන් වෙළඳපොලේ විකුණා ගැනීම හැකියාව පහසුකම ලැබෙනවා. ඊළඟට
potential businesses විභව ව්‍යාපාර potential businesses විභව ව්‍යාපාර මොකද්ද මේ විභව කියන්නේ? විභව කියන්නේ විය හැකි නැත්තම් මතු අනාගතයේදී නුදුරු අනාගතයේදී වඩා හොඳයි නුදුරු අනාගතයේදී වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාර තමයි විභව කියන්නේ. වෙළඳ පොළට පිවිසීමට අපේක්ෂාවෙන් පසුවන ව්‍යාපාර මින් අදහස් කරයි. ඔවුන්ද ව්‍යාපාර වෙත තර්ජන මෙන්ම අවස්ථා ද උදා කරයි. එහෙනම් විභව ව්‍යාපාර කියන්නේ නුදුරු අනාගතයේදී වෙළඳ පොළට අලුතෙන් ප්‍රවේශ වෙන්න සැලසුම් කරමින් ඉන්න. වෙළඳ පොළට ප්‍රවේශ වෙන්න කැමැත්තෙන් පසු වෙන. වෙළඳ පොළට ප්‍රවේශ වෙන්න මාන බලමින් සිටින නව ව්‍යාපාරිකයෝ තමයි විභව ව්‍යාපාරිකයෝ කියන්නේ. අපිට ඒකත් තර්ජනයක් නේ. දැන් අලුතෙන් ව්‍යාපාර ලෝකයට එන්න සැලසුම් කරමින් කැමැත්තෙන් පසු වුණ අය නිකම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට වඩා වෙනස් ආකාරයේ නව ව්‍යාපාරික සංකල්ප නව ව්‍යාපාරික උපාය මාර්ග තුරුළු කරගෙන තමයි වෙළඳ පොළට ඇතුළු වෙන්නේ. සමහරට ඒගොල්ලෝ ආරම්භයේදීම ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා සම්මුඛ පරීක්ෂණ තියලා 1 to 1 හමු වෙලා ගනුදෙනුකරුවන්ගෙන්ම අදහස් අරගෙන ඇති ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වුවමනා ශීර්ෂයක් තෘප්තිමත්ද නැද්ද? තෘප්තිමත් නොවේ නම් මොකක්ද හේතුව? එහෙනම් ඒගොල්ලන්ගේ වුවමනා ශීර්ෂයක් තෘප්තිමත් කරගන්න මොන වගේ භාණ්ඩයක්ද ඒගොල්ලන්ට සපයන්න ඕනේ? කුමන ආකාරයෙන් සපයන්න ඕනද? මොන වගේ ඇසුරුමත්ද ඒගොල්ලෝ ඉල්ලන්නේ? එහෙම කියලා ගනුදෙනුකරුවෝ ඉල්ලන භාණ්ඩයක් මේගොල්ලෝ අරගෙන එන්න පුළුවන්. වැඩි පහසුකම් එක්ක සාපේක්ෂව අඩු මිලට ඒ භාණ්ඩ දුන්නොත් එහෙම මොකද වෙන්නේ? අපේ වෙළඳ පොළ තමයි අපිට ගිලිහිලා යන්නේ. එතකොට ඒකත් අපිට යම් තාක් දුරට පාලනය කරන්න පුළුවන්. විභව ව්‍යාපාරිකයන්ගේ පැමිණීමේ අවස්ථා ගැන ඉව වැටෙනවා නම් ඉව වැටුණු වහාම අපිට පුළුවන් ඒගොල්ලන්ට වඩා ගනුදෙනුකරුවා දිනාගත හැකි. ඒගොල්ලන්ට සාපේක්ෂව ගනුදෙනුකරුවා අපේම කරගත හැකි නව අලෙවිකරණ උපාය මාර්ග හඳුන්වන්න දෙන්න. එහෙම දුන්නොත් අපෙන් ගිලිහී යන වෙළඳපොළ අපට රඳව ගන්න පුළුවන්. හැබැයි 100%ක්ම බෑ. සමහර අය ඒත් අපෙන් බැහැර වෙලා යන්න පුළුවන්. පිටින් එහාට කරන්න දෙයක් නෑ. ඉන් එහාට අපිට ඒගොල්ලෝ බෙල්ල කරන්න බෑ. ඔය වගේ ආසන්න පරිසර බලවේග මූලිකව 5ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ආසන්න පරිසර පහම මතක තියාගන්න ව්‍යාපාරේ තුල නෙවෙයි ව්‍යාපාරේ සමීපේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බලමු අපි අභ්‍යාස දෙකක් තියෙනවා කතා කරන්න. අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය අතර ඇති අසමානතා කවරේද? මේක දරුණේ මෑත ඉතිහාසයේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ කෙදිනකවත් අහපු නැති ප්‍රශ්නයක්. මේක නුදුරු අනාගතයේදීම උසස් පෙළ විභාග ගැටලුවක් බවට පත්වීමේ සම්භාවිතාවයක් තියෙන අනුමාන ප්‍රශ්නයක් මම මේ කරන්නේ. අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය අතර ඇති අසමානතා. දැන් මතකනේ මේ රටාව අපේ BS පේපර් එකේ ප්‍රශ්න අහන රටාවලින් ප්‍රශ්න අහන රටාව 27න් එක රටාවක මේක මම ගිය පාඩම් එකේ කියලා දුන්නා. අසමානතා හැවුවම අර එක යට එක ලියන්න එපා දරුවනේ. එහෙම එක යට එක ලියනකොට ඔබ අංක දාන්නේ නැහැ. එක ගොඩේ ලියනවා. එකෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරයාට සැහැල්ලුවෙන් ඔබේ උත්තර කියවා ලකුණු දීමේ හැකි පරිසරය ඔබ අහිමි කරගන්න වෙනවා. අනික ඔබ කැට එක උත්තර ලියනකොට උත්තරේ ඔබ නොදොනොත් දීර්ඝ වෙනවා. කාලයක් නාස්ති වෙනවා. කාල කළමනාකරන ඔබෙන් ස්වයංක්‍රීයව ගිලිහිලා යනවා. තේරෙනවද? පැහැදිලි බව ආරක්ෂා වෙන්නේ නැහැ. මෙන්න මේ අඩුපාඩු නැති කරන ක්‍රමය තමයි දෙපැත්තට ලියන්නේ. මේ වගේ මෙතන අභ්‍යන්තර පරිසරය මෙතන බාහිර පරිසරය. කියලා ලියලා නම් මේ ඉරකුත් ගහගෙන පළවෙනි උත්තරේ ලිව්වා. මේ පැත්තේ අංක එක ලිව්වා. රූලක් කරලා දෙවෙනි එක. මෙතන ලිව්වා. මේකේ තියෙන වාසි මොනවද? ඇඩ්වාන්ටේජස්. අභ්‍යන්තර බාහිර කියලා වචන දෙක යට පිළිතුර නැවත පාවිච්චි කරන්නේ නැහැ. අර එක යට එක ලියනකොට අභ්‍යන්තර බාහිර වචන නැවත කියන්න එපා. සෑම උත්තරයකම මේ වචන දෙක කියන්න ඕනේ. ඒ සෑම උත්තරයකම මේ වචන කියනකොට අපිට උත්තර 4ක් ලියනවා කියලා. වචන 8ක් ලියනවා. ඒ 8 ලියනත් තප්පර ගානක් නාස්ති කරනවා. තප්පර ගාන තමයි විනාඩි ගානක් බවටපත් වෙන්නේ. විනාඩි ගාන තමයි සමහරට
පැය භාගයක් වගේ පේපර් එක ලියන්න මදි වෙනවා. ඒක පාවිච්චි කරන්න එපා. අනික අංක දානවා. රූලර් කරපු උත්තරේ පැහැදිලි. හරිද? ඊළඟ වාසිය තමයි මේකේ මේ පළවෙනි පැත්තේ උත්තරේ දීර්ඝ උත්තරයක් ලියනවා. මෙන්න මෙතනට දීර්ඝ උත්තරයක් ලියනවා. තේරෙනවද? මේ පැත්තට පුළුවන් තරම් කෙටි උත්තරයක් ලියන්න පුළුවන්. මේ පැත්ත සම්පූර්ණ උත්තරයක් කියලා අපි කියනවා අභ්‍යන්තර පරිසරයේ ආයතනයේ තුල ක්‍රියාත්මක වේ. අරක පිටත ක්‍රියාත්මකවත් ඇති. තේරෙනවද? ඒ වගේ කෙටි කර ගැනීම තුළින් අපි නොදැනුවත්වම ස්වයංක්‍රීයව අපේ කාලකලමනාකරන ක්‍රියාවලියට අපි තප්පර ගණන් අපි ඉතුරු කරගත්ත වෙනවා. ඒ ඉතුරු කරගත්ත කාලේ ටිකක් බැරෑරුම් ප්‍රශ්නයකට අපිට වැඩි කාලයක් දරන්න පුළුවන්කම ලැබෙනවා සාර්ථක ලියන්න. ඒක මේ ක්‍රමයේම අනුගමනය කරන්න. එතකොට අපිට එක උත්තරයක් ලියන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වේ. හරිනේ. බාහිර පරිසරය ලියන්න පුළුවන් ව්‍යාපාරයේ සමීපව ක්‍රියාත්මක වේ. ව්‍යාපාරයේ සමීපව කිව්වත් ඇති කවන්න එක ලොකු දීර්ඝයක් නැහැනේ. පළවෙනි උත්තරේ ලියනවා ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වේ. අනිත් පැත්තට ව්‍යාපාරයේ සමීපයේ ක්‍රියාත්මක වේ. දෙවෙනි වෙනස්කම තමයි අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරිකයන්ට පාලනය කළ හැකි. සිරිසයක් පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට පාලනය කළ හැකි වේ. අනිත් පැත්තට ලියනවා පාලනය කළ නොහැකිද නැහැ. යම්තාක් දුරකට පමණක් පාලනය කළ හැක. මේක 100%ක්ම පාලනය කළ හැක නැත්නම් ව්‍යාපාරිකයන්ට පාලනය කළ හැක. අනිත් පැත්තට ලියනවා කිසියම් දුරකට පමණක් පාලනය කරන්න පුළුවන්. 100% පාලනය කරන්න බෑ. ඔන්න ඔය වෙනස්කම්. මොකද මේකේ වෙනස්කම් ගොඩක් නැහැ දරුවනේ. ඒ නිසා මේ ප්‍රශ්නේ ආසන්න විභාග ප්‍රශ්නයක් වශයෙන් මම දකිනවා. ඇහුවොත් එහෙම මේකට වෙනස්කම් දෙකක් ලියුවම ඇති. දෙකක් ලියුමේදී ලකුණු එක බැගින් ලකුණු දෙකක් ලැබෙයි. තවත් ඕන අපි එකක් හිතමු. අමතර උත්තරයක් අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය ව්‍යාපාරිකයින්ට පුළුල් අවකාශයක් සලසන. පුළුල් අවකාශයක්. නමුත් ආසන්න පරිසරයේ එහෙම පුළුල් අවකාශ සලසන්නේ සාපේක්ෂව පටු අවකාශ සලසන. මේ පුළුල් අවකාශ කියන එක තේරුම දැන් අභ්‍යන්තර සාධක ගනුදෙනු සේවකයෝ කළමනාකරුවෝ අයිතිකරුවෝ සංවිධානයේ සම්පත් සංවිධාන සංස්කෘතිය මේ සියල්ලම දැවැන්ත අති සාර්ථක ඵලගෙන දෙන ව්‍යාපාරයක් බවට පත් කරන්න ලොකු දායකත්වයක් දෙන එක තමයි පුළුල් අවකාශයක්. නමුත් මේ ආසන්න පරිසර සාධක එහෙමම අවකාශ සලසන්නේ නැහැ. අපිට එක සැපයුම් කරුවෙ නැතුනොත් තව සැපයුම් කරුවෙක් හොයාගන්න පුළුවන්. තේරෙනවද? ගනුදෙනු කරුවෝ අපිට අඩු වුණොත් අපිට අලෙවි උපක්‍රම තුලින් තව ඒක විශාල අවකාශයක් නැහැ. සාපේක්ෂව පටු අවකාශයක් තමයි ආසන්න පරිසරය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ අභ්‍යාසය පහත දැක්වෙන ආසන්න පරිසර බලවේග සම්බන්ධයෙන් ඉස්මතු කළ හැකි අවස්ථා හා තර්ජන දෙක බැගින් සඳහන් කරන්න. පහත දැක්වෙන ආසන්න පරිසර බලවේග සම්බන්ධයෙන් ඉස්මතු කළ හැකි අවස්ථා හා තර්ජන දෙක බැගින් සඳහන් කරන්න. ගනුදෙනුකරුවන් තරංකරුවන්. අර වගේ දෙපැත්තට ලියන්න පුළුවන් මේ වගේ. මෙතන ලියනවා අවස්ථා. මේ පැත්ත ලියනවා තර්ජන. ඒ උත්තර පැහැදිලි වෙන්න ඕන. පරීක්ෂකවරුන්ට හෙඩේක් එකක් නැතුව සැහැල්ලුවෙන් කියවලා ලකුණු දෙන්න පුළුවන් වාතාවරණයක් හදලා ඒගොල්ලන් උත්තරපට පරීක්ෂකවරුන්ගේ පරීක්ෂක අවධානය අපේ පැත්තට නැඹුරු කරගන්න පුළුවන් ලියන්න ඕන. ලියන්න පුළුවන් මෙතන ඒ කියලා ලිව්වා. ඉස්මතු කළ හැකි අවස්ථා හා තර්ජන දෙක බැගින්. දැන් ගනුදෙනු කරෝ කියන්නකො. අපි අවස්ථා දින මෙහෙම. 1. ගනුදෙනු කරවන්ගේ අවස්ථාව තමයි ආදායම් ඉහළ යාම. ඉහළ ආදායමක් තිබුණොත් එහෙම සාපේක්ෂව වැඩි මිල සහිත භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. නව භාණ්ඩ හඳුන්වා දෙන්න පුළුවන්. අපට පුළුවන් අවස්ථා කරගන්න. තේරෙනවද? අපි හිතමු දෙවෙනි එක තමයි පෞල් සංයුතිය. ඉහළ යාම. පවුලේ සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒක හොඳයිනේ. පවුලේ සංඛ්‍යාව වැඩි වෙන්න අපෙන් ඉල්ලන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒගොල්ලෝ වැඩි කරනවා. තේරෙනවද?
ඒකෙන් අපේ වෙළඳාම ලාභය ඉහළ යනවා. අන්න අවස්ථා. ඒ වගේම තර්ජන. තර්ජන තමයි මේකම පැත්ත. ආදායම පහළ යාම. ආදායම් පහළ යාම. ආදායම් පහළ යාම. ආදායම් පහළ යනවා කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. අපිත් සමග කරන ගනුදෙනු ප්‍රමාණය අඩු කරනවා. අපේ විකුණුම් සහ ලාභ පහළ යාමෙන් අපේ ව්‍යාපාරයට තර්ජනයක් වෙනවා. පෙර මට්ටමේම අපේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අපේ ගැටලුවක් නැත්නම් තර්ජනයක් ඇති කරනවා. ඒ වගේම අපේ හිතමු රුචි මේකත් ගන්න පුළුවන් පෞල්සදී. පෞල් සංයුති පහළ යාම. එහෙම අපි වෙනත් එකක් ගමුකෝ. ගත්තොත් රුචිකත්වය. රුචිකත්වය වෙනස් වීම. අන තර්ජනය. දැන් අපි අපේ ව්‍යාපාරයේ සපයන්නේ අයිස්ක්‍රීම් කියමුකෝ. අපි සපයන අයිස්ක්‍රීම් වර්ගයට මෙතෙක් තිබූ රුචිකත්වය මේගොල්ලන්ගේ නැති වෙනවා. එමනේ කලක් යනකොට දිගු කලක් තිස්සේ එකම භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරද්දී ඒකාකාරී බවක් දැනෙනවනේ. ඒ නිසා මේ භාණ්ඩය අපිට නීරස බවක් දැනෙනවා. අපි එනම් වෙනත් විකල්ප භාණ්ඩ හොයාගන්න නැමුරු වෙනවා. ඔක නැත්ත සාමාන්‍ය ඇත්ත රහසනේ. එහෙමනම් ඒ අපේ අයිස්ක්‍රීම් වල තියෙන රුචිකත්වය වෙනස් වෙලා අලුත් අයිස්ක්‍රීම් ප්‍රභේදයක රුචිකත්වයක් ඇති වුණොත් මොකද වෙන්නේ? අපට අපේ වෙළඳපොළ අහිමි වෙනවා. අපේ වෙළඳපොළ රැක ගන්න අපේ විශාල සටනක් කරන්න ඕන අපේ තර්ජන ඇති කරනවා. ඒ වගේම B කියලා දැම්ම තරංකරු අවස්ථාවේ තියෙන්නේ කොහොමද? තරංකරුවන් නිසා අපට අවස්ථාව උදා වෙන්නේ කොහොමද? තරඟකරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ නිමෙවුම් වල තත්ත්වය බාලයි. ඒ කියන්නේ බාල තත්ත්වයේ නිමෙවුම් තමයි මාකට් එකට දෙන්නේ. දුන්නම තමයි වෙළඳ පොළට දැනෙන්නේ වෙනස. මෙන්න තරංකරුවන්ගේ භාණ්ඩ අපේ පැරණි ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ කොච්චර ස්තරම්ද මොන මෝඩයක්ද අපි මේ කළේ. එහෙම මතවාදයන්ට එනවනේ. තේරෙනවද? ඒ නිසා තරංකරු ආවට කමක් නැහැ. ඒගොල්ලන්ගේ භාණ්ඩවල ක්වොලිටි එක බාල නම් අපිට අනිවාර්යෙන් වෙළඳ පොළට හරි ලේසියෙන් පෙන්වන්න පුළුවන් මෙන්න කාගේද හොඳ භාණ්ඩ. බ්‍රෑන්ඩ් එක කියලා ගන්න. බ්‍රෑන්ඩ් එක භාණ්ඩේ නමින්ම ඉල්ලන්න. ආදී වශයෙන් මතයක් ඇති කරලා අපිට පුළුවන් අපේ වෙළඳ පොළ රැක ගන්න. තේරුණාද? එහෙනම් තරංකරු පැමිණෙන තත්ත්වයෙන් බාල භාණ්ඩ. තත්ත්වයෙන් බාල භාණ්ඩ. තත්ත්වයෙන් බාල භාණ්ඩ සපයන. ඒ වගේම තරංකරුවෝ පැමිණෙනවා ඒගොල්ලන්ගේ භාණ්ඩවල මිල අධිකයි. මිල අධික බව. මිල අධිකයි. ගනුදෙනුකරුවන්ගේ ආදායම දැන් අඩු වෙලා තියෙන. රටේ උද්දමනකාරී තත්ත්වයක්. ඒ නිසා ආදායම අඩු වෙලා තියෙනවා. ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙන නිසා මිල අධික භාණ්ඩ ඉල්ලුමක් කරන්නේ. අන්න එහෙනම් තරංකරු හිටියට ප්‍රශ්නයක් අපට අවස්ථාව උදා වෙනවා. අවස්ථාව ඇති කරනවා. ඕකම අනිත් පැත්ත අර වගේම එක දෙක කියලා ලියන්න පුළුවන්. මේවත් ලියන්න පුළුවන්. මොකද්ද? තත්ත්වයෙන් උසස් භාණ්ඩ. තාම අනර්ග තත්ත්වයේ භාණ්ඩ තමයි මාකටට දෙන්නේ. අනික සෞඛ්‍යාරක්ෂිත භාණ්ඩ. සෞඛ්‍යාරක්ෂිත භාණ්ඩ healthy goods. මොකද වෙන්නේ? මිනිස්සු අතර මතවාදයක් යනවා ශනිකව මෙන්න සෞඛ්‍යාරක්ෂිත භාණ්ඩ. කිසිම හානියක් නැහැ. මේවා සීනි අඩංගු නැහැ. මේවා මේද අඩංගු මේද රහිත භාණ්ඩ. එහෙම මතවාදයක් ගියොත් මොකද වෙන්නේ? අපට ඒක ලොකු තර්ජනයක් වෙනවා. අපේ ගනුදෙනුකරුවෝ අපට අයිමි කරගන්න වෙනවා. අපේ ගනුදෙනුකරුවෝ අපෙන් ඈත් වෙලා යනවා. ඊළඟට මිල අධික නෙවෙයි සාධාරණ මිල සහිත භාණ්ඩ දුන්නොත් දැන් රටේ උද්දමනකාරී තත්ත්වයක් මිනිස්සු ජීවත් වෙන්න විශාල පොරබැදීමක් කරනවා. ක්‍රය ශක්තිය අඩු වෙලා. තේරෙනවද? ජීවන රටාවන් පොදෙන් වෙනස් කරගෙන. එහෙනම් මෙවැනි තත්ත්වයකදී සාපේක්ෂව මිල අඩු භාණ්ඩයක් දුන්නොත් අපට අන්න තර්ජනයක් එනයි. අඩු මිලට දෙන භාණ්ඩ මිලදී ගන්න අපේ ගනුදෙනුකරුවෝ අපේ වෙළඳ පොළ කොටසක් කැමැත්තක් දක්වලා අපෙන් ඉවත් වෙලා යනවා. අන්න තර්ජන ඇති කරනවා. තේරුණානේ? ඔන්න වගේ ආසන්න පරිසරයෙන් ගනුදෙනුකරුවන් තරංකරුවන් කියන එකේ තර්ජන ඒ වගේම අවස්ථා අපට දක ගන්න පුළුවන්. ඊළඟට මම විශේෂ අවධාරණයක් කරනවා මේගොල්ලන්ට මෙන්න මේක මේ අපි පරිසරයේ බෙදුවට මේ වගේ පරිසරයේ බෙදුවට අභ්‍යන්තර පරිසරේ බාහිර පරිසරේ. බාහිර පරිසරේ කොටස් දෙකයි ආසන්න පරිසරේ සාර්ව පරිසරේ කියලා බෙදුවට මේ සෑම පරිසර ඒකකයක් අතරම හොඳ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තේරුම් ගන්න.
අභ්‍යන්තර පරිසරයයි ආසන්න පරිසරය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ආසන්න පරිසරයයි සාර්ව පරිසරය අතර ඒත් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. සාර්ව පරිසරයයි අභ්‍යන්තර පරිසරය අතර ඒත් සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තොත් අභ්‍යන්තර පරිසර සාධකයක් තමයි සේවකයෝ. හරිනේ. අභ්‍යන්තර පරිසර සාධකයක් තමයි සේවකයෝ. ඒ වගේම අභ්‍යන්තර පරිසර සාධකයක් තමයි සේවකයෝ. එතකොට ආසන්න පරිසර සාධකයක් තමයි ගනුදෙනුකරුවෝ. දැන් අපි ගත්තොත් සේවකයෝ. සේවකයින් මෙයා අභ්‍යන්තර. ගනුදෙනුකරුවන් ආසන්න. බලනකො සම්බන්ධනේ හැටි. ගනුදෙනුකරුවන් මේක ආසන්නයි. මේව සම්බන්ධයි. දැන් සේවකයෝ අභ්‍යන්තර සාධකයන් පැහැදිලිනේ. ගනුදෙනුකරු ආසන්න. දැන් ව්‍යාපාරවල සේවකයින්ට පුළුවන්කම තියෙන්න ඕනේ ගනුදෙනුකරු ආකර්ෂණය කරන්න. බලන්න සමහර ව්‍යාපාරවල සේවකයෝ ඔබ දැකලා ඇති හරිම ප්‍රසන්නයි, හරිම ප්‍රසන්න. ඒගොල්ලෝ සිනහවකින් මුව සරස ගත්ත ගාමයි, හරිම ප්‍රියජනකයි, කතාව හරිම සුකුමාලයි. ඒගොල්ලෝ අපිට බොහොම ලෙන්ගතු බවක් දක්වනවා. අපිව පිළිගන්නවා. අයිබෝන් මැඩම් නැත්නම් කම්ස good morning කියලා තේරෙනවද? can I help you එහෙමනේ. ඒ වගේ සේවකයෝ ඒ වගේ ප්‍රසන්න සේවකයන්ට පුළුවන් විශ්වාසයෙන් අපිව අමතන්න. විශ්වාසයෙන් අපිට උදව් කරන්න. සර් බය නැතුව ගන්න මෙන්න මේ බහන්නේ මම බය නැතුව කියන මේක ඇඩ්වාන්ටේජස් මේවයි වාසි මේවයි. මේකේ කවදාකවත් කාර්මික දෝෂ ඇති වෙන්නේ නැහැ. මේක වගකීමේ කාලේ අවුරුදු 10ක් වුණාට මේක අවුරුදු 20ක් 25ක් කරනකම් මුකුත් වෙන්නේ නැහැ. එහෙම මම මේක දැන් අවුරුදු 10ක් 15ක් තිස්සේ මම මේ රැකියාව කළා මම අත්දැකීමෙන් කියන බය නැතුව. එහෙම විශ්වාසයෙන් යා කියනවා. අර ප්‍රසන්න සේවකයා දෙන විශ්වාසනීය තොරතුරු වලට අපි අහු වෙනවා. අපි අනිවාර්යයෙන් මොකද වෙන්නේ? එයා කේ නිසයි බහන්නේ ගන්නවා. අන්න එහෙනම් සේවකයින්ට පුළුවන් සේවකයින්ගේ උපායශීලී සේවාවන් පාවිච්චි කරලා ගනුදෙනුකරු දිනා ගන්න. අන්න සම්බන්ධය. තේරෙනවද? අනිත් පැත්ත හිතන්න මෙහෙම. ආසන්න පරිසරයේ ගනුදෙනුකරුවෝ වෙනවා අපි. කිසියම් ආයතනයක සේවකෝ අපි දන්නවා මහා හොර සේවකෝ ඉන්නේ බොරුමයි කියන්නේ. හාම් පුතාට හරිම පක්ෂපාතී. හාම් පුතා වෙනුවෙන් ඕනෑම වැඩක් කරනවා. අපි ගැන හිතන්නේම නැහැ. එහෙම මතයක් තියෙනවා මොකද එන්නේ? එවැනි සේවකෝ ඉන්න ව්‍යාපාරයක් එක්ක අපි ගනුදෙනු කරන්නේ නැහැ. අන්න සම්බන්ධ. මේ එකිනෙකට සම්බන්ධයි. තේරුණාද? තව උදාහරණයක් ගත්තොත් අභ්‍යන්තර පරිසර සාධකයක් වෙන අයිතිකරුවෝ. හිමිකරුවෝ අභ්‍යන්තරයිනේ. ඒ වගේම ගනුදෙනුකරුවෝ ආසන පරිසරය වෙනවා. ඒතර ව්‍යාපාරයේ හිමිකරුවන්ට පුළුවන් ගනුදෙනුකරුවන්ට ගොඩක් සහන සලසන්න. ගනුදෙනුකරුවන්ට කියන්න අපි අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ සෞඛ්‍යය, ඕගොල්ලන්ගේ ජීවන රටාව ගැන තමයි අපි හිතන්නේ. ඕගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න අපි හැම වෙලාවෙම හිතන්නේ. අපිට ලාභ ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර භෝජනාගාරවලට අපි කෑම කන්න ගියාම මේ අයිතිකරු අපිත් එක්ක කතා කරනවා. සර් ඕනතරම් ගන්න අපි ප්‍රශ්නයක් අපි වෙනම charge කරන්නේ. අපිට ඕනේ මේක අපි සුළු ලාභයක් අපි ගන්න අපිට ලොකු ලාභයක් ඕනේ නැහැ සර්. අපිට ඕනේ සර්ලගේ satisfaction එක. අපිට ඒ ඇති. අපි මේ කෑම හදන්නේ බොහොම සද්භාවයෙන්. මොකද මේක මිනිස්සුන්ගේ ශරීරයට යන භාණ්ඩයක්. අපි මේක කවදාක රසකාරක පාවිච්චි කරන්නේ නැහැ. ඒක මහා පව්කාර වැඩක්. අපි මේකේ සතුරක් ලබනවා සර් හොද ගුණවත් රසවත් කෑමක් පරිභෝජනය කිරීම තුලින්. එහෙම විශ්වාසයෙන් කියනොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඒ හිමිකරුවන් ඉදිරියේ ගනුදෙනුකරුවන් වන අප මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා ඒගොල්ලන්ගේ එක්කම ගනුදෙනු කරන්න. අපි ඒගොල්ලන්ට නැමෙනවා. නම්‍යශීලී වෙනවනේ. ඒ වගේ. තව උදාහරණයක් ගත්තොත් එහෙම ව්‍යාපාරේ සම්පත් තියෙනවා. සම්පත් අභ්‍යන්තර සාධකයක්. අභ්‍යන්තර පරිසර සාධකයක්. සම්පත් ප්‍රමාණවත් පරිදි තියෙනවා නම් ආදේශක භාණ්ඩ නිෂ්පාදකයෝ තරඟකරුවෝ වෙළඳපොළට ආවට අපි බය වෙන්නේ නැහැ. අපේ සම්පත් පාවිච්චි කරලා අපි ඒගොල්ලන්ට ඇටැක් කරනවා. අපේ සම්පත් වල ශක්තිය ප්‍රබලයි, සවිමත්. ඒ සම්පත් මුදල් සම්පත වෙන්න පුළුවන්, අපේ සේවකයන්ගේ කුසලතාව වෙන්න පුළුවන්. ඒව පාවිච්චි කරලා අපි වඩා
ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරනවා. දැවැන්ත ප්‍රචාරණයක් කරනවා. ආකර්ශනීය ප්‍රචාරණයක් කරනවා. කරලා මොකද වෙන්නේ? අපි තරංකරුවන්ට ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා. අන්න එහෙනම් ඒව සම්බන්ධයි. ඔය වගේ අභ්‍යන්තර ආසන්න පරිසර ඒකක දෙකක් වුණාට මේ පරිසර ඒකක දෙකේ නිරන්තරයෙන්ම සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි මේ පාඩම් මේකකයේ තුලින් ආසන්න පරිසරය ගැන හොඳ අවබෝධයක් දුන්න, ආසන්න පරිසර උපාංග ගැන කතා කරා, ආසන්න පරිසර සාධක සහ අභ්‍යන්තර පරිසර සාධක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා කිව්වා. හොඳ අභ්‍යාස දෙකක් කළා. ආසන්න පරිසරය සම්බන්ධයෙන් ඔබට විභාගයට අවශ්‍ය උපරිම දැනුම ප්‍රගුණ කරගන්න මේ පාඩම ඉවහල් වුණා කියලා මම විශ්වාස කරනවා. අපි පළවෙනි පාඩමේ ඊළඟ එකකේ නැත්නම් 9 වෙනි පාඩම් එකකේ අපි ඊළඟ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.